2021 ඒලවල් විභාගයට තව කොච්චර කාලයක් තියෙනවද? අද ඉඳලා ගත්තොත් සාමාන්‍යයෙන් මාස 3යි කියමුකෝ. මේ මාස 3 රිවිෂන් වැඩපිළිවෙල ඇතුලේ මොනවද දරුවන්ට විශේෂයෙන් ලැබෙන්නේ? දැන් ওই මාස 3 ඇතුළත ව්‍යුහගත රචනා 100කට අධික ප්‍රමාණයක් ලියවෙනවා. කොහොමද ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්නේ? ඔයගොල්ලොත් එක්ක සජීවීව අපි පරීක්ෂණත් පෙන්නලා ව්‍යුහගත රචනාවලට උත්තර ලියමින් විෂය නිර්දේශයේ 9, 10, 11 කියන අන්තිම ඒකක තුනක් මේ මාස 3 වැඩපිළිවෙලට අයිතිද? 21 රිවිෂන් එකේදී ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙලා බලන්න අනිවාර්යයෙන්ම ඔබට ඔබගේ රචනා ගැටලු 3ක් ස්ථීරව හොඳට කරගන්න පුළුවන් විදිහට හදනවා. කොවිඩ් නිසා මනසින් වැටිලා ගෙවල් වල හුදකලා වෙලා ඉන්න අපේ දරුවන්ට පුංචි එක්සෑම් ටිප් එකක් දෙන්න පුළුවන්ද? පොයින්ට් බුක් 3ක් හදන්න පටන් ගන්න. සබ්ජෙක්ට් 3 පළවෙනි වතාව ෆේල් වෙලා අඩු රිසල්ට්ස් තිබිලා මේ පොයින්ට් බුක් හදලා උඩට එනවා. රිසල්ට්ස් වර්ධනය කරගන්න. පටන් ගන්න බලන්න සාර්ථකයි. ඉතින් මේ වැඩපිළිවෙලට හරියටම සෙට් වෙන්න නම් මොනවද කරන්න ඕනේ? රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වීම පමණයි ඉන්නේ මේ ටික කරගන්න. 21 උසස් පෙළ කරන දරුවන්ට තව විභාගයට මාස 3කට ආසන්න කාලයක් තියෙනවා. දැන් අද ඉඳලා ගත්තොත් සාමාන්‍යයෙන් මාස 3කුත් තව දවස් 15ක් විතර තියෙන්න පුළුවන්. අපි මාස 3යි කියමුකෝ. දැන් ওই මාස 3 ඇතුළත කොහොමද අපි අපගේ මේ වැඩපිළිවෙල තුල ඉදිරි ටික වර්ධනය කරගන්න? ගොඩක් උඩකට ගේන්න. එක වැඩපිළිවෙලක් විදිහට අපි විශේෂයෙන්ම ඔබ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල වර්ධනය කරන වැඩපිළිවෙලක් මුළු රටේම දරුවෝ වෙනුවෙන් අපි කරගෙන යනවා හැමෝටම නොමිලේ. දැන් මේ දක්වා අපි සාකච්ඡා කළේ සෑම සතියේ දවස් 5ෙම රාත්‍රී 8ට ඒකේ පොඩි සංශෝධනයක් වෙනවා. ඉදිරි සතියේ සිට සෑම සතියේ දින 5ෙම අර්ධ සතියේ දින 5ෙම ගතොත් සවස් 6 සිට තමයි කියන 6ට තමයි ඒක තියෙන්නේ. සවස් 6ට පැයක විතර කාලයන්නේ. පැය කාලක් මම වෙලාව තියෙන විදිහට බහුවර්ණ සාකච්ඡාවක් කරන්න. අර සෑම සතියේ දින 5ෙම එතකොට ඇත්තටම මේ දක්වා අපි සැලකිය යුතු ව්‍යුහගත ප්‍රමාණයක් ලියලා තියෙනවා. ව්‍යුහගත 30කට ආසන්න ප්‍රමාණයක්. දැන් මේ දින ටික වකවානු තුල ලියනකොට සාමාන්‍ය මේ මාස 3 තුල ඔබට උපරිම වශයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න 100කට විතර අධික ප්‍රමාණයක් ලියවෙනවා. ඇත්තටම හරියටම 2000 ඉඳලා 2020 දක්වා ලිව්වත් ඔබට ලියන්න තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 80යි. ඇත්තටම එහෙම ගත්තොත් ඒකට ඔබට යන්නේ අර දවසකට එක ගානේ ලිව්වත් ඔබට යන්නේ දින සාමාන්‍යයෙන් 80ක විතර කාලයක්. ඒ කාලය තුල ඔබට 2020 වෙනකම්ම පේපර්ස් වල ව්‍යුහගත ටික ලස්සනට ලියන්න පුළුවන් අර දවසකට එක ගානේ කරත්. අරද එතකොට ඒකෙන් ඔබට අර ලස්සනට ලකුණු 120ක ප්‍රමාණය අරද 120ක ලකුණු ගන්න පුළුවන් සහ සෙකන්ඩ් පේපර් එක පුදුම පහසු ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට B කොටස රචනා ගැටලු ටික ලස්සනට ඔබට ලියා ගන්න. ඒක නිසා සෑම සතියේ දින 5ෙම සවස් 6ට තමයි පැවැත්වෙන්නේ. ඒ තුලින් මේක මුළු රටේම දරුවෝ වෙනුවෙන් කරන වැඩක්. එතකොට ව්‍යුහගත අපි පරීක්ෂණත් පෙන්නලා ව්‍යුහගත රචනාවලට උත්තර ලියමින් ඔයගොල්ලොත් එක්ක සජීවීව යන එක මේක හොඳම දේ තමයි සෑමදාම ඒ 6ට ඉදිරි සතියේ සිට සෑමදාම 6ට මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන එක. ඊළඟට මතක තියාගන්න ඊළඟ එක විශේෂයෙන්ම දෙවෙනි කාරණා විදිහට තව රචනා ගැටලු දැන් මේ දක්වා ඔබ කරලා ඇති වැඩ නොකරුණු දරුවන්ට මේ කෙටි කාලය තුල පුළුවන් හරියටම රචනා ගැටලු 3ක් ඔයගලන්ට ලියන විදිහට සකස් කරගන්න අපගේ පන්තිය හරහා රචනා ගැටලු කෙලින්ම 3ක් 4නේ ලියන්න ඕනේ. මේ අවසාන අන්තිම ඒකක 3. රයිට්. එතකොට මම මේක කරන්නේ මගේ පුනරීක්ෂණ පන්තිය හරහා 2021 රිවිෂන් ක්ලාස් එක හරහා අපි ඊළඟට කතා කරන්නේ රිවිෂන් එක හරහා යන වැඩපිළිවෙලක් විදිහට. අද 2021 රිවිෂන් ක්ලාස් එකේ යන වැඩපිළිවෙලක් විදිහට රචනා ගැටලු 3කට මේ මාස 3ක්ම ගන්නෙ නැහැ. ඒ කෙටි කාලය තුල ඔබව දියුණු කරනවා. විශේෂයෙන්ම මෙතනදී 2021 රිවිෂන් එකේදී අපි කෙලින්ම 9 වෙනි ඒකකය යුනිට් 9 අර්ධ එතකොට 9 වෙනි ඒකකය ගත්තාම මේක ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටස. ඇත්තටම මේක ලොකු දෙයක් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ නැහැ. මම මේක ඔබට මේ පාඩම් විශේෂයෙන්ම 9 වෙනි ඒකකය පොඩි කොටස් වෙන් කළා ඊළඟට අපි යුනිට් 10
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ අනිවාර්යයෙන්ම හදන්න පුළුවන් ගණන්. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කොටස ආශ්‍රිත ගණන්. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. ඊළඟට 11 වෙනි ඒකකය පදාර්ථ හා විකිරණ. 11 වෙනි ඒකකය පදාර්ථ හා විකිරණ. පාඩම ආශ්‍රිත අනිවාර්යෙන් රචනා ගණනක් එනවා. මේවා MCQ මේකෙන් 3යි මේකෙන් 3යි මේකෙන් 3යි MCQ 9ක විතර දායකත්වයක් තියෙන්නේ. ව්‍යුහගත රචනාවලට මේ පාඩම් තුනේ ලොකු දායකත්වයක් නැහැ. සමහර ප්‍රැක්ටිකල් තියෙනවා. මේක නම් වෙන ප්‍රායෝගික පරීක්ෂණ කියලා නෑ. මේවා යම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රැක්ටිකල් වල නමුත් හරි විශේෂයෙන්ම රචනා ගණන් 3කට. අරද මේ හරහා ඔබට රචනා ගණන් 3ක් හරියටම කරගන්න පුළුවන්. මම මේක විශේෂයෙන් පොඩි වර්ක්බුක් හදලා රයිට් පොඩි වර්ක්බුක් හදලා රිවිෂන් එක විදිහට අපි හිතමු යම් කිසි විදියකින් වැඩ ගොඩ ගැහිලා මුල් ඒවා කරගන්න බැරුව යම් විදියකින් හිටිය දරුවෝ ඒ ගොඩ ගැහිච්ච ටික පුළුවන් විදිහට ටික ටික කරගන්න. දැන් විශේෂයෙන්ම අර මගේ ව්‍යුහගත වැඩපිළිවෙලේ ගියාම ව්‍යුහගත පේපර් එක අනිවාර්යෙන් හරියනවා. ඒක බොහොම උමනාවෙන් ලියලා ප්‍රැක්ටිකල් ටික බලමින් කළාම ස්ට්‍රක්චර්ඩ් එසේ ටික ස්ථිරව හරියනවා. එතකොට මේ පාඩම හරහා මගේ රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඒක තව මිශ්‍ර අභ්‍යාස MCQ කරනවා, ප්‍රායෝගික පරීක්ෂණ කරනවා. තේරෙනවද? පාස් පේපර්ස් MCQ රටා රැප් ලෙස සාකච්ඡා කරනවා. අරද නිර්මාණාත්මක බහුවරණ. අරද ඊට පස්සේ පොඩි වර්ක්බුක් කරා මේ ටික කරනකොට අනිවාර්යයෙන්ම ඔබට මේ පාඩම් තුනේ රචනා ගණන් තුනේ ස්ථිරව ලියන්න පුළුවන්. රයිට් ඔයගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙලා බලන්න අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. මම පොඩි වර්ක්බුක් විදියට සතියෙන් සතිය කොටස් 3ම වගේ යන විදියට හදන්න. ඉලෙක්ට්‍රොනික විද්‍යාවත් කතා කරනවා, පදාර්ථයේ යාන්ත්‍රික ගුණත් කතා කරනවා, විකිරණෙත් පොඩි ටියුට්ස් 3කින් යන්නේ. තර සෑම සතියකම පොඩි ටියුට්ස් ඒ කොටස් 3 මේකෙන් කොටසයි වර්ක්බුක් විදියට අරගෙන සාකච්ඡා කරමින් කරගෙන යන දවන්ත වැඩපිළිවෙලක ඔබගේ රචනා ගැටලු 3ක් ස්ථීරව හොඳට කරගන්න පුළුවන් විදියට හදනවා. එතකොට ඒක ඔබට පුළුවන් හොඳට බලලා එතකොට නිකන් workbook type එකට හරිද short note ඔක්කොම හැදෙන විදිහක් එතන තියෙන. ගාන්ට A to Z questions ටික සාකච්ඡා කරලා හොඳ රිවිෂන් එකක් කරනවා. එතකොට තීරි ළමයින්ටද යම් කිසි දේවල් අඩුපාඩු වුණා නම් ඕල කරගන්න බැරි වුණා නම් මේ සෙක්ෂන් හරියට ඔබට සම්බන්ධ වුණාම සියලු අයට. එතකොට අපේ රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වීම පමණයි මේ දක්වා සම්බන්ධ නොවුණු ළමයින්ට තියෙන්නේ මේ ටික කරගන්න. පැහැදිලිද? එතකොට අපේ රිවිෂන් ක්ලාස් එක ගත්තාම දැන් පැහැදිලිද ඒකක 3. එතකොට ඒකක 3යි විභාගයට මාස 3යි අනිත් වැඩ කරගෙන යන අතරේ ඇඟට නොදින් ලොකු බරක් නැහැ. පොඩි කොටස් විදිහට තියෙන රචනා ගැටලු 3කට සෙට් වෙනවා. එතකොට මේ වැඩ පොත් හරහා කෙරෙන්නේ. එතකොට ඔබ අර ව්‍යුහගත ටිකත් කරනකොට විශේෂයෙන්ම සෙට් වෙලා. බහුවර්ණ ඔබ ලේසියෙන් මේ ටිකේ විශේෂයෙන් දැන් වැඩ නොකරුණ අය මගහැරුණ අය Tamanට පාස් පේපර්ස් වල ලේසි MCQ කරන්න. පාස් MCQ කරලා ඒක හොඳට ගොඩ දාන වැඩේ පටන් ගන්න. එතකොට ඊළඟට මේක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් හැම දරුවෙකුටම අපේ පන්තිවල අර්ධ මෙතනදී සැසිප් ඉන්ස්ටිටියුට් අපේ වෙබ්සයිට් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනදී ඊළඟට indip.lk මගේ ගම්පහ ඉන්දීප ක්ලාස් එකට සම්බන්ධ වෙන දරුවන්ට ඒ හරහා ඒ ටියුට් ලබාගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතන sasipinstitute.com අපේ වෙබ්සයිට් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන් රටේ සියලුම ළමයින්ට. පැහැදිලිද? ඒ විදිහට සම්බන්ධ වෙලා මම කියන්නේ විශේෂයෙන්ම මේ අවසාන ඒකක 3 කරගෙන කඩා වැටිච්ච අය, එපා වෙච්ච අය, අතහැරලා දාපු අය අර්ධ මේක ලස්සනට කරගන්න. කරගෙන මේක ගොඩ දාගන්න. කවුරුත් අතාරින්න එපා. අර්ධ අනිවාර්යයෙන්ම මේ කෙටි කාලය තුල මාස 3ක් ඇතුළත ඇත්තටම ඒකට එන්න පුළුවන්. උඩට එන්න පුළුවන් මාර විදිහට වැඩ කරන්න. එතකොට දන්නේ නැති තැන් හොයන්න, කරුණු කියවන්න. ඊළඟට විශේෂයෙන්ම ඔබ පටන් ගන්න මේ වැඩ ටික කරගෙන යන අතරේ සමහර මේවට හදනවා ඇති අපි සාමාන්‍ය එකට කියන්නේ පොයින්ට් බුක් කියලා. මේ පොයින්ට් බුක් 3ක් හදන්න පටන් ගන්න. අර්ධ සබ්ජෙක්ට් 3ට. දැන් ෆිසික්ස් වල නම් ෆිසික්ස් වලට, කෙමිස්ට්‍රි වලට ඔබට පුළුවන් මේ විදිහට පොයින්ට් බුක් හදන්න. එතකොට මේ පොයින්ට් බුක් හදනකොට ගන්න ඕනේ ඔබ සාමාන්‍ය එක්සයිස් පොතක්. අර්ධ සාමාන්‍ය ලොකු පොතක් ඕනේ නැහැ. පිටු 80ක විතර පොඩි එක්සයිස් පොතක් ගන්න. CR පොත් නෙමෙයි. සාමාන්‍ය එක්සයිස් පොත් 3ක් පාට පුළුවන් නම් එහෙම නැතත් පිට කවරේ අරගෙන අලවන්න සුදු මොකක් හරි තමන්ට කැමති පාටක් ඒකේ ෆිසික්ස් පොයින්ට් බුක් කියලා ගහන්න. ගහලා ඔබ දිනපතා බහුවර්ණ කරගෙන යනකොට හරි බහුවර්ණ හරි රචනා ගණන් හරි ව්‍යුහගත හරි කරගෙන යනකොට අහුවෙන වැදගත් පොයින්ට් තියෙන්නේ. ඒ පොයින්ට් පාට 3කින් විශේෂයෙන් ලියන්න. අපි තුන් පළවෙනි එක අපි ලිව්වේ මෙතන මොන හරි රතු පාටින් කියලා හිතමු.
මම මෙහෙම දාලා මොනවා හරි පොයින්ට් එක බහුවර්ණයක් හරි කරද්දී නිකාන් දේවල් නෙමෙයි ප්‍රශ්නයක් කරන ගානේ නෙමෙයි ඔබ කරගෙන යනකොට ඔබට අමතක වෙච්ච දෙයක් අලුත් දෙයක්. අරද එතකොට විවරණයක් කියවද්දී නෝට්බුක් එක බලද්දී නැත්තම් පන්තිය තුල අපි විග්‍රහ කරද්දී අහුන පොඩි අලුත් කරුණු තියෙනවා. එතන ඒවා වෙනම ලියන්න. ෆිසික්ස් වලටයි කෙමිස්ට්‍රි වලටයි බයොලොජි වලටයි දැන් මැක්ස් කරන දරුවෝ කම්බයින් මැක්ස් වලත් විශේෂ සුළු කරන තැන් ගණන් හදනට අහු වෙන තැන් ඒවා ගොනු කරගන්න. අපි හිතමු ඒක එක රතු පාටකින් ලිව්වා නම් ඊළඟ එක ඔබට පුළුවන් මම මෙතන මේ වෙන පාටක් මම මෙතන කහ කියලා දානවා ඔයගොල්ලෝ නිල් පාට වගේ පාවිච්චි කරන්න පුළුවන්. මෙතනින් ඉරක් ගැහුවා වෙන් කළා ඊළඟට වෙන පාටකින් තමයි ඊළඟ කරුණු. එතකොට ඒක පාඩමේ පාඩ සමහරට මේක යාන්ත්‍ර විද්‍යාව එකක් වෙන්න පුළුවන්. මෙතන ලියවෙන එක දෝලන හා තරංග වෙන්න පුළුවන්. ඊළඟට අපිට තව පෑනකින් කළු පෑනකින් වගේ ලියන එක මම මෙතන මේ කොළ පාටක් දාන්නම්. අංක 3. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙතන රතු නිල් කළු වගේ පෑන් 3කින් පාවිච්චි කරලා මේක ලියන්න. එතකොට මේකේ තියෙන කාරණාව සාමාන්‍ය එක පිටුවක සමහරලාට කාරණා 3ක් විතර එයි නැත්නම් පිටුවට 2ක් එයි. ඒක සමහරට ගොඩක් කරුණු එයි පොඩියට ලොකුවට ලියන්න ඕනේ අවශ්‍ය වැදගත් පොයින්ට්. ඒකේ කෙටි ක්‍රමයක් තිබ්බනම් සමීකරණයක් තිබ්බනම් හරි පොඩි දේවල් කරගෙන යනකොට ඉතින් ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන් එක විහුගත ප්‍රශ්නයක චූටි කොටසක් තිබ්බනම් වැදගත් දෙයක්. ඒක පොඩියට ඇඳලා නිකන් නිදහස් අතින් ඇඳලා ලියා ගන්න. අනිවාර්යෙන් කරුණු වෙන් කරන්න. බලපු ගමන් එක කොටසක්. තව බලපු ගමන් තව කොටසක්. බලපු ගමන් තව කොටසක් ටක් ගාලා පේනවා. මේක ඔබ ළඟ තියාගෙන පන්ති යනකොට බස් වල යන ගමනක් යනකොට නිකන් බෑග් එකේ දාගෙන යන්න. පොඩි පොත් තුනන්නේ. සබ්ජෙක්ට් තුනේ. එතකොට වැඩ කරගෙන යනකොට එහෙම අර ඊට පස්සේ පුළුවන් වෙලාවක් ලැබුණු වෙලාවක අරද නිකන් පෙරලා බලන්න. හැමදාම උදේට ඒක පෙරලා බලන්න පුළුවන් පොයින්ට් බුක් එක. අර ඔහොම එකතු වෙන යන කරුණු. මේ මාස තුනෙන් ගොඩක් ගොඩ ගිය හැකි. ඊළඟට ඔබට පුළුවන් විශේෂයෙන්ම නින්දට පෙර නිදිය ගන්න ඉස්සෙල්ලා නිකන් පොයින්ට් බුක් තුන පෙරලා ෆිසික්ස් එකේ තිබුණු මොනවද පොයින්ට්ස් කියලා නිකන් බලනවා. කියවගෙන යනවා. අර නිකන් බලාගෙන තමන්ම ලියපු ඒවානේ ගලප ප්‍රශ්න වලට. හරිද නැත්නම් ඔය හදලා දුන්න ෂෝට් නෝට් එකක් ඒතරම් පළදායි නැහැ. හරිද? තමන්ම හදාගත්ත ෂෝට් නෝට්ම නෙමෙයි මේක පොයින්ට්. ප්‍රශ්න කරනකොට හිර වෙච්ච දේවල් මිශ්‍රව යන්නේ. එක පාඩමකට අදාළව එහෙම යන්න එපා. හරිද මේ කාලේ. එතකොට සබ්ජෙක්ට් උන්ට මෙහෙම ලියලා වරින් වර ගමනක් යනකොට වෙලාවක් ලැබුණා. ඔබ ඉන්නවා බස් එකේ නගින්න බස් නැහැ. වෙලාව තියෙනවා නම් මහන්සි නැත්තම් නිකන් ඉන්න අතරේ බස් එකේ නතුරු බලන්න පුළුවන්. ඕගොල්ලෝ රේල්වේ ස්ටේෂන් එකක ඉන්නවා ට්‍රේන් එක එනකම්. එතකොට ඒ අතරතුර බලන්න පුළුවන්. ගමනක් යනකොට වෙලාවක් ලැබුණොත් වාහනයක යනවා නම් නිකන් බලන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ගෙදර ඉන්නකොට පොයින්ට් බුක් තුන තියලා තියන්න අර මං කිව් විදියට උදේ නැගිටලත් බලන්න ආයි රෑ නින්දටත් පෙර නිකන් ස්පීඩ් බලන්න වේගෙන් බලාගෙන යන්න. තමන්ම හදනේවනේ. ඇඟට නොදෙනී මුළු සිලබස් එකේම කරුණු අරද ඔලා මේ මාස 3ට ඔහොම ප්‍රශ්න කරගෙන යනකොට ඕනනම් පොයින්ට් 200ක් එකතු වෙයි. මම දැකලා තියෙනවා අපි රිවිෂන් වල එහෙම පළවෙනි වතාව ෆේල් වෙලා අඩු රිසල්ට්ස් තිබිලා මේ පොයින්ට් බුක් හදලා උඩට එනවා. රිසල්ට්ස් වර්ධනය කරගන්නවා. දැන් මම මේ කතා කරන්නේ සාමාන්‍ය ඇවරේජ් ළමයින්ට. සමහර හොඳම රිසල්ට්ස් දාන රෑන්ක් දාන මුල් 10 අතරින් ළමයින්ට පොයින්ට් බුක් වෙනම පොතක් ඕනේ නැහැ. එයාගේ පොත ඔළුවේ තියෙනවා. එයාගේ කරුණු ඔක්කොම පොයින්ට් වෙලා තියෙන්නේ. එතකොට අපි එහෙම මයින්ඩ් එකෙන් පොයින්ට් වෙලා එහෙම ගබඩා කරගන්න එකපාරට අපහසු නම් අපි කරන්නේ වෙනම ලියලා ටික මයින්ඩ් එකට දාගෙන ඔළුවට දාගෙන මේ වැඩේ කරන එක. පටන් ගන්න බලන්නකෝ ආයි එහෙනම සාර්ථකයි. විෂයන් 3ටම පටන් ගන්න. විෂයන් 3ම හොදට කොට යන්න එපා. අර තමන්ගේ විෂයන් 3ට හදාගෙන හැබැයි වෙන් කරන්න ඕන. අරද එතකොට පොත් නම් කරලා තියෙන්න ඕනි. බලපු ගමන් මේක කියන එක. එහෙම වෙන් කරගෙන පොයින්ට් බුක් 3 හදන්න ඒ අතරේ ඔයගොල්ලෝ පාස් පේපර්ස් කරනකොට මහාචාර්ය රෝස්ගේ විවරණ ස්පීඩ් අවශ්‍ය ඒවා කියවනකොට ඊළඟට තියරි නෝට් එකත් එක්ක මොන හරි ගානක අමතක වෙච්ච දේවල් තිබුණා වැදගත් ප්‍රස්තාරයක් තිබුණා වැදගත් කියන කරුණක් තිබුණා එතකොට ඔයගොල්ලෝ මේ රෝස්ගේ විවරණ පොත හයිලයිට් කරනවා වගේම වැදගත් දේ ගොඩාක් මේක පුරවන්න එපා මේක චූටි කොටස් පොඩි සාරාංශයන් සමහරට මේ සංකේත වලින් ප්‍රස්තාර වලින් වචන වලින් ඒ විදිහට ගොනු කරලා ඒ විදිහට පොයින්ට් බුක් එක හදාන්න එතකොට ඔබගේ අනිවාර්යයි ඒකකට යන්න ගමන නම් හැදෙනවම තමයි මේ මාස 3ට. ඔය මං කියන වැඩපිළිවෙලේ කළොත් ෆිසික්ස් දෙක අනිවාර්යෙන් හරියනවා. උත්සාහ කරන්න දවසකට ඒක රචනා ගානක් හරි දවසකට ලියන්න. ටිකට එක රචනා එකක් ලියන්න, එක ව්‍යුහගතයක් ලියන්න, එක රචනා ගානක් ලියන්න. දවස ගාන එක MCQ 10ක් කරන්න. එතකොට සතියක් ඇතුළත MCQs නිකම්ම 50ක් 60ක් කෙරලානේ. දවස් 7ම කළොත් නම් 70ක් නේ. ඒ විදිහට කරන්න පුළුවන්. අඩුම ගානේ වැඩ නොකරන ළමයි ඒ විදිහට පොඩ කරන්න ගන්න විෂයන් 3ේම. හරිද? ඒ විදිහට අර පොදුවේ පාඩම් කරන අතරේ පොදුවේ ප්‍රශ්න පත්‍ර ලියන අමතරව පොඩි කාලයක් වෙන් කරගෙන ඒ වගේ
අර්ධ දවසකට පැය දෙක තුනක් වෙන් කරගෙන ඒ වගේ වැඩක් කරන්න පුළුවන් පැය වගේ. ඒ සුදුසු විදිහට කාලය කළමනාකරණය කරගන්න. ඉතින් අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපිට පුළුවන් අයුරින් දෙනවා. ඔබට පුළුවන් මෙතන ওই විදිහට මේ පොයින්ට් බුක් එක හදලා ඒ විදිහට එක පැත්තකින් තමන්ගේ විෂය මතකයේ තියුණු බව ඇති කරගන්න. එතකොට ඇඟට නොදෙන නිතර බලන්න. හරි එතකොට රිකෝල් වෙනවා. හරි නිතර. ඉතින් ওই ටික තමයි විශේෂයෙන් මට කියන්න තියෙන්නේ. ඔබට පුළුවන් අපගේ මේ පුනරීක්ෂණ පන්ති වලට සම්බන්ධ වෙලා අවසාන ඒකක 3 කරගන්න. ඊළඟට අපේ සැසිප් ඉන්ස්ටිටියුට් YouTube channel එක හරහා සම්බන්ධ වෙලා ඒක හරහා ව්‍යුහගත වල ප්‍රයෝජනය ගන්න. මේ දක්වා කරපු දේවල් වීඩියෝස් අයින් කළා නෑ. ඒ ටික ඔබට බලමින් ඒ ටික වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඔබ වෙනුවෙන් මේ කතා කළේ කිසි කෙනෙක් බය වෙන්න එපා. වැඩ පටන් ගන්න. පුළුවන් තරම් දවල් වරුව ඇහැරිලා ඉන්න උත්සාහ කරන්න. රෑ නිදියගෙන පැය 6ක් 7ක් නිදියන්න. 6ක් විතරවත්. ඊට පස්සේ දවල් කාලෙත් ගොඩක් වැඩ කරනවා නම් දවල් වරුවේ පොඩි පැයක විතර කෙටි නිින්දක් දාන්න. අරද නාන්න කන්න බොන්න සාමාන්‍ය විදිහට එළවලු පළතුරු පලා වර්ග කාලා හොඳට වතුර බීලා උද්‍යෝගයෙන් කරගෙන යන්න. ගොඩක්ම ස්ට්‍රෙස් වෙනවා නම් වගේ අරද සින්දුවක් දාගෙන නටන්න පොඩක් දාඩිය දාන්න සෙල්ලම් කරන්න. එතකොට ඒක පාඩුවක් නෙමෙයි. හරිද? ඊට පස්සේ හොඳට මූණකට හොදලා ඇඟ හොදගෙන ඊට පස්සේ හොඳට වැඩ කළ හැකි. හොඳට බ්‍රේන් එකට ඔක්සිජන් එනවා. එළියේ සෙල්ලම් කරන්න. සතුටින් ඉන්න අනවශ්‍ය ආතතියකට යන්න එපා. මේ විභාගය කියන එක සමස්තම ජීවිතේ නෙමෙයි. නමුත් අපි මේක ගොඩ දාගන්න අපි උපරිම උත්සාහයක යෙදෙමු. පැහැදිලිද? ඒක තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ තියෙන කාලවලදී අර ටිකක් කාර්යක්ෂම පාඩම් කිරීම මේ කාලේ කරන එක වැදගත්. ඒ තුලින් ලොකු රිසල්ට් එකකට අපිට එන්න පුළුවන්. ඒ ටික තමයි දුල පුතාලා මට ඔයගලන්ට කියන්න අවශ්‍ය වුණේ. ඒකෙන්ද අපි වැඩ කරගෙන යන්. ඇත්තටම ඒ මගේ රිවිෂන් එකේ විශේෂ කරන අන්තිම ඒකක ටික ඊට පස්සේ මම රිවිෂන් එක හරහා අන්තිමට ප්ලැටිනම් බුක් එක කරනවා වෙනම. ඒක මම දැනටම සකස් කරගෙන යන්නේ. එතකොට අපේ ආදර්ශ ගැටලු සමූහයක් අන්තිම මාසයේ වෙනකොට ප්ලැටිනම් බුක් එක හරහා ලියවන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් අපි ඔබට සම්බන්ධ වෙලා කරගන්න පුළුවන්. ඒ පන්ති හරහා ඒවා හැම අවුරුද්දෙම අනුමාන කරපු දේවල් සෑහෙන දුරට සාර්ථක වෙලා තියෙනවා. අපි දැනටමත් අපි ඒ වෙනුවෙන් මහන්සි වෙලා ප්‍රශ්න නිර්මාණය කරමින් ඒක හරහා යනවා. ඊළඟට පේපර් ක්ලාස් එකේ වැඩපිළිවෙල අපේ SAP exams ඒකෙන් නිර්මාණශීලී අලුත් ගැටලු තව ඔබට චෙක් කරගන්න විශේෂ දේ පේපර් ක්ලාස් එක SAP exam එක අපි යනවා ඔන්ලයින් විදිහට. ඒකේ අලුත් ප්‍රශ්න නිර්මාණය කරලා දානවා. මම ඒක සම්පූර්ණ ඩිස්කෂන් එක යනවා. ඔබට ඒවා ලියන්න පුළුවන්. එතකොට අපි පෙර අවුරුදු වලට වඩා පේපර් ක්ලාස් ප්‍රමාණයක් පේපර්ස් ප්‍රමාණයක් මේ අවුරුද්දේ අපි කරලා තියෙනවා. හරිද? ගිය අවුරුද්දටත් වඩා වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. මොකද වෙනදට අපි ෆිසිකලි ලියවලා කරනකොට මාසෙකටම MCQ 50යි රචනා පේපර් එකයි ඒ විදිහට යන්නේ. මේ අවුරුද්දේ රචනා දෙකයි MCQ papers දෙක විදිහට ලියමින් ගෙනාවා. ඒවා තුල ඇත්තටම ඒවා කරනවා නම් පුදුමාකාර දැනුමක් එන්නේ. මුළු සිලබස් එක පුළුල් පරාසයටම ආවරණය වීමක් වෙනවා. මුල් කොටසුත් නැවත මතක් වෙන විදිහට තමයි අපි ඒ ටික ඔක්කොම සූදානම් කරලා තියෙන්නේ. අර්ධ ඒක නිසා හැම දරුවෙක්ම අර්ධ ඒ වැඩපිළිවෙලේ ඊටාම උද්‍යෝගයෙන් යන්න. එහෙනම් ওই ටික තමයි මට විශේෂයෙන් කියන්න අවශ්‍ය වුණේ. එහෙනම් පුතාලා හැමෝම ධෛර්යයෙන් උද්‍යෝගයෙන් අපි ප්‍රබෝධයෙන් වැඩ කරන්න පටන් ගමු. අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. ඒ වෙනුවෙන් අපි ජවයෙන් උද්‍යෝගයෙන් ප්‍රබෝධයෙන් වැඩ කරනවා. එහෙනම් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැනට අපි සමුගන්නවා. එහෙනම් ආයිබෝවන් ජය වේවා. හැමෝම හොඳින් ඉන්න.